රයිට් හැමෝටම සුබ දවසක්. අපි මේ පාඩමේ අන්තිම කොටස කතා කරන්න හදන්නේ. තාප රසායන පාඩමේ අවසාන කොටස බලමු. මේ මම අපි ඊයේ දාපු වීඩියෝස් ටිකේ අපි නැවැත්තුවේ ප්‍රතික්‍රියා තාපය කියන කොටසේ එක ගානක් හදලා නැවැත්තුවේ. මතක ඇති ඒකේ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලයි HCl අතර ප්‍රතික්‍රියාවයි. මේ මොකද්ද මේ ප්‍රබල භස්මය ප්‍රබල අම්ලය අතර ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන විදිහ කියලා දුන්නානේ. හැදෙනවා ලවණය NaCl සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරි. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් ජලය දෙනවා. මේක තුලිත රසායනික සමීකරණය. මේකේ ප්‍රතික්‍රියා තාපය හොයන විදිහ අපි ඊයේ වීඩියෝ එකේ කතා කරා කොහොමද ඒක කරන්නේ කියලා. හරි. එතකොට මොකද්ද අපහු දැන් මම කිව්වා මම තව අද ගණන් කිහිපයක් හදනවා කියලා. හරි. ඒ හදන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් ආපහු මතක් කරන්නම්. මොකද්ද ප්‍රතික්‍රියා තාපය කියන්නේ? ප්‍රතික්‍රියා තාපය කියන්නේ ප්‍රතික්‍රියා තාපය අපි දන්නවා අපි ඩෙල්ටා H කියලා ලියන්නේ ප්‍රතික්‍රියා තාපය. එතකොට කිසියම් ප්‍රතික්‍රියාවක දැක්වෙන කිසියම් තුලිත රසායනික සමීකරණයක දැක්වෙන තුලිත රසායනික සමීකරණයක දැක්වෙන සරලම මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියාව සිදුවන විට සිදුවන තාප විපර්යාසයට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියා තාපය කියන්නේ. අනිවාර්යයෙන් මෙන්න මේ වචන ටික හරියම වැදගත්. තුලිත රසායනික සමීකරණයක දැක්වෙන සරලම මවුල අනුපාතයෙන්. ඒ කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රියනේ. සරලම මවුල අනුපාතය කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රිය. අන්නේ අනුපාතයට අනුව ප්‍රතික්‍රියාව සිදුවන විට සිදුවන තාප විපර්යාසයට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතික්‍රියා තාපය කියලා. ප්‍රතික්‍රියා තාපය කියලා. හරි. අපි දැන් බලමු තව ගානක් හදමු. බලන්න පළවෙනි ගාන හරියටම තේරුම් නැත්තම් මේ ගානෙන් ඔයාලට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. right. මේ ගාන ලියා ගන්න මම ගානක් තියනවා දෙන්නම්. බිංදුවයි දශම 1 මෝල් ගාන ඩෙසිමීටරයට වන HCl 250ක හරි මම මෙතන දාත ටික ලියන්නම්. ඔයා ඒක වල්ලා ලියා ගන්න. බිංදුවයි දශම 1 මෝල් ගාන ඩෙසිමීටරයට වන HCl 250ක් ගන්නවා. HCl ඝන සෙන්ටිමීටර 250ක් ගන්නවා. මේකේ ඇවිල්ලා ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25 තමයි තියෙන්නේ. ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යි. ඊට පස්සේ අපි ගන්නවා 0.2 මවුල ඝන ඩෙසිමීටරයට වන අපිට දිලා තියෙන භස්මයේ විදිහට මේ පාර ප්‍රබල භස්මයේ විදිහට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH2යි. සෝ දන්නවනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන විදිය මතක් කරන්නද? කැල්සියම් ධන දෙක ආයනය හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඍණ එක ආයනයනේ. එතකොට සංයුජතා මාරුනහම කොහොමද එන්නේ? මේ දෙක මාරුනහම කැල්සියම් වල දෙක මෙතෙන්ට ගියාම මේක මෙතෙන්ට ආවම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට එහෙනම් මෙන්න 0.2 මවුල ගාන ඩෙසිමීටරයට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මේකෙන් ඝන සෙන්ටිමීටර 500ක් දානවා. මේකෙන් ඝන සෙන්ටිමීටර 500ක් ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 27යි. එතකොට මෙන්න කියනවා ද්‍රාවණ දෙක මම මෙහෙම බීකර දෙකක් අඳින්න. මේ දෙක මිශ්‍ර කරලා තමයි ප්‍රතික්‍රියාව සිදු කරන්නේ. හරි. එතකොට දැන් අපිට කියනවා මෙන්න මෙහි ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කියනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කියලා කියනවා. එතකොට බලන්න මේ දෙකනේ මිශ්‍ර කරන්නේ නේ. මේ දෙක තමයි මිශ්‍ර කරන්නේ. හරි. මොනවද? 0.1 මෝල් ගාන ඩෙසිමීටරයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය 250යි උෂ්ණත්වය සෙල්සියස් 25 තියෙන්නේ. 0.2 මෝල් ගාන ඩෙසිමීටරයට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 500යි. ඒක තියෙන්නේ සෙල්සියස් 27 උෂ්ණත්වයේ. හරි. එතකොට අපි මුලින්ම ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න කලින් අපි මුලින්ම හොයන්න ඕනේ
තාප විපර්යාසය. මෙතන කොච්චර තාප විපර්යාසයක් වුණාද කියලා අපිට අන්තිමට දීලා තියෙනවා මේ දෙක මිශ්‍ර කරාම මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 28යි කියලා. මේ දෙක මිශ්‍ර කරන්නේ මෙහෙමනේ. හරි. මම කලින් කියලා දුන්නා මේකට මිශ්‍ර කරන බඳුන ගැන මට අදහසක් දෙන්න බැරි වුණා ඔයාලට. මිශ්‍ර කරන්නේ මෙන්න මේ වගේ බඳුනක B ගොඩකට B දුරු බඳුනක් අරගෙන මේකට අපි දාගන්නවා පොලිස්ටයිරින් කෝප්පයක් දාගන්නවා මේ වගේ. ඒ අතර අපිට පුළුවන් තාප පරිවාරක ද්‍රව්‍යයකින් පුරවන්න තාප පරිවාරක ද්‍රව්‍ය විදිහට වට ගන්න පුළුවන් ඍජු ෆෝම් වල නැත්නම් ලී කුඩු වලින් පුරවන්න පුළුවන් මේ විදිහට. එතකොට මේක ඇවිල්ලා B අපි මේක ගමු B දුරු වෙන්නත් පුළුවන් නැත්නම් තඹ කැලරිමීටරයක් වෙන්නත් පුළුවන්. තඹ කැලරිමීටරය ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලේ තියෙනවා මොකක්ද? පොලිස්ටයිරින් කෝප්පය නැත්නම් ඍජු ෆෝම් කෝප්පයක් තියෙනවා. ඊට පස්සේ පොලිස්ටයිරින් කෝප්පය ඊට පස්සේ මෙතන ඒකත් ඒතර තාප පරිවාරකයි ඔයාලා දන්නවා තාප පරිවාරකයි ඒ අතරමැද්දෙත් පුරවලා තියෙනවා තාප පරිවාරක ද්‍රව්‍යයකින් මේ විදිහට තාප පරිවාරක ද්‍රව්‍යයක් පුරවලා තියෙනවා. ඊට පස්සේ මේකේ මෙහෙම පියනක් දාලා තමයි මේ ප්‍රතික්‍රියාව සිදු කරන්න ඕනේ. මේ විදිහට පියනක් දාලා මේකට අපි දාගන්න ඕනේ මේකට මන්තයක් දාගන්න ඕනේ මිශ්‍ර මන්තේ මේක හැමතිස්සෙම හැදි ගන්න ඕනේ නැත්නම් එක විදිහට ප්‍රතික්‍රියක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නිසා මේක හැමතිස්සෙම මේ ද්‍රාවණ දෙක එකතු කරලා මේක වෙන කරන්න ඕනේ. ඊට පස්සේ මේක උෂ්ණත්වය මනින්න මොකක්ද දාගන්න ඕනේද? උෂ්ණත්ව මානයක් දාගන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහ බඳුනක් තුල තාප පරිවාරක. ඒතකොට දැන් අපි උපකල්පනයක් කරනවා මතකද? අපි උපකල්පනයක් කරනවානේ මේකේ උපකල්පන හතරක් කරනවා. ඒ හතරෙන් පළවෙනි උපකල්පනය මතකද මම කිව්වා? අපි මේකේ මේ හතරවෙනි උපකල්පනය. මම කියපු උපකල්පන හතරෙන් හතරවෙනි එකේ මම කිව්වා මේකෙන් පරිසරයට තාපය හානි වීමක් හෝ පරිසරයෙන් ඒ කියන්නේ පරිසරයට මෙතනින් ඇතුලේ තියෙන තාපය එළියට යාමක් හෝ පිටතින් තාපය ඇතුලට එීමක් සිදු වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ පරිසරයට තාපය හානි වෙන්නේත් නැහැ. පරිසරයට තාපය හානි වීමක් සිදු වෙන්නේ නැහැ. සරලව කිව්වොත්. හරි. එතකොට ඒ උපකල්පනය කරද්දී ඒ උපකල්පනය කරනකොට අපිට මේක මේ ලෝහ භාජනයක් තුල මිශ්‍ර කරලා එහෙනම් මේ පරිසරයට තාපය හානි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අපි අනිවාර්යෙන් මේක ඒ උපකල්පනය කරද්දී අපිට පුළුවන් දේ උපරිම මේකට දෙන්න ඕනේ. ඒකට අපි කරන්නේ තාපය යන්නේ නැති වෙන්න ඍජු ෆෝම් කෝප් එක මේ වගේ පොලිස්ටයිරින් කෝප්පයක් කරන් ඒක ඇතුලේ මේ විදිහට තඹ කැලරිමීටරයක් හරි මේවා එකක් ඇතුලට ඒක දාලා ඒක ඇතුලේ කරන්නේ. එතකොට බලන්න දැන් පියනක් දාලා තියෙනවා. මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක්. පියනක් දාලා තියෙනවා. පියනක් දාලා තියෙන නිසා සංවහනය වෙන්න විදිහක් නැහැ. ඒතර ඒක අයින් කරලා දාන්න. පියනක් දාලා තියෙන හින්දා සංවහනය මගින් තාපය පිට වෙලා යන්න විදිහක් නැහැ. එතකොට අපි දන්නවනේ තාපය තැනකින් තැනකට ගමන් කරන ආකාර තුනක් තියෙනවා. එතකොට ඒ ආකාර තුන තමයි සංනායනය, සංවහනය සහ විකිරණය. සංනායනය, සංවහනය සහ විකිරණය. දැන් බලන්න මෙතන මේක මෙන්න මේ අපි මේ පියන දාලා තියෙන හින්දා මොකක් මග ඇරෙනවද? පියන දාලා තියෙන හින්දා සංවහන ධාරාවලට යන්න විදිහක් නැහැ. සංවහන ධාරාවලට මේක හරහා එළියට යන්න විදිහක් නැහැ. ඒතොර ඒ ක්‍රමයේ මගින් එළියට යන එක වලකිනවා. ඊට පස්සේ බලන්න මෙතන පොලිස්ටයිරින් කෝප්පයක් දාලා දෙන හින්දා සන්නයනෙන් යන්න බෑ. ඒක තාප පරිවාරක ද්‍රව්‍යයක්නේ පොලිස්ටයිරින් කියලා කියන්නේ. ඒතොර සන්නයනෙන් තාපය එළියට යන්න විදිහක් නැහැ. සන්නයනෙන් තාපය එළියට යන්න විදිහක් නැහැ. ඊට පස්සේ බලන්න මෙන්න මේ ගොඩ මම කොහොමද මේක තඹ කැලරිමීටරයක් පාවිච්චි කරන්නේ වීදුරු බඳුනකට වැඩිය තඹ කැලරිමීටරය තමයි සුදුසු කියන්නේ. ඔව් තඹ කැලරිමීටරය කියන්නේ තඹ භාජනයක්. ඒක ඇතුල් පැත්තත් හොඳට ෂයින් කරලා තියෙන්නේ, එළිය පැත්තත් හොඳට ෂයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳට මැදලා. අපි ඒතකොට මේක මේ භාජනය ගන්නකොට උනත් හොඳට වටේම පිහදාලා ඇතුල් පැත්තත් පිහදාලා ගන්න ඕනේ. ඒතකොට මේක තඹ භාජනයක්. දෙපැත්තම හොඳට ෂයින් කරලා තියෙන්නේ. ඒතකොට එළියේ තියෙන තාප විකිරණ වලට ඇතුළට එන්න විදිහක් නැහැ. මේක ෂයින් එක තියෙන හින්දා මෙහෙම එන තාප විකිරණ මේ බඳුනේ වැදිලා ආපහු හැරලා යනවා. මෙහෙම එන තාප විකිරණ මේ බඳුනේ වැදිලා ආපහු හැරලා යනවා. ඒතකොට ඇතුලේ තාප විකිරණ වලට එළියට යන්න විදියකුත් නැහැ. ඒවත් බඳුනේ වැදිලා ආපහු ඇතුළට හැරලා එනවා. ඒතකොට එහෙනම් විකිරණ වලින් තාපය යන්නත් විදිහක් නැහැ. මොකක් පාවිච්චි කරොත්ද හොඳට ෂයින් එක තියෙන තඹ කැලරිමීටරයක් පාවිච්චි කරොත්. එතකොට එහෙනම් බලන්න අර අපි කරන උපකල්පනයේට උපරිම සාධාරණය කරන්න ඕනේ. අපි කරනවා පරිසරයට තාප හානි වීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරිසරයෙන් තාපය ඇතුළට එන්නවත්, ඇතුළේ තියෙන තාපය එළියට යන්නවත් නැහැ කියන උපකල්පනයක් කරනවා. එහෙනම් එතකොට අපි මේ උපකල්පනය කරනවා නම් ඒකට අපි උපරිම සාධාරණය දෙන්න ඕනේ. ආයේ සාධාරණය තමයි මේ කරන්නේ. පියනක් දාලා සංවහනයවම කරනවා. පොලිස්ටයිරින් කෝප්පයක් පාවිච්චි කරනවා. එතකොට සන්නයනයම වෙනවා. තාප පරිවාරක ද්‍රව්‍යයක් තඹ කැලරිමීටරයක් පාවිච්චි කරලා විකිරණ මගින් තාපය පිටවීම පුළුවන් තරම් අවම කරනවා. එතකොට
අර උපකල්පනයට උපරිම සාධාරණය වෙනවා. එතකොට මෙන්න මේ දෙක අපි මිශ්‍ර කරන්නේ මෙන්න මේ වගේ බඳුනක් තුල. මම සරලව මෙහෙම ඇඳන්නේ. හරි? රයිට්. ඊට පස්සේ මේ විදිහට අපිට මේකේ උෂ්ණත්වය මැනගන්න පුළුවන් නේ. මේ විදිහට අපිට මේකේ උෂ්ණත්වය උපරිම උෂ්ණත්වය අපිට ගානේ දෙනවා සෙල්සියස් 28 කියලා. ඔන්න ඔය දත්ත ටික දීලා තියෙනවා. අපිට ගණනය කරන්න කියලා කියනවා ප්‍රතික්‍රියා තාපය. ඔය දත්ත ටික දීලා අපිට ගණනය කරන්න කියනවා ප්‍රතික්‍රියා තාපය. දැන් බලන්න. ප්‍රතික්‍රියා තාපය හොයන්න කලින් මම මුලින්ම කිව්වා මොකද්ද මුලින්ම හොයාගන්න ඕනේ? තාප විපර්යාසය. ප්‍රතික්‍රියා තාපය හොයන්න කලින් මම මුලින්ම හොයාගන්න ඕනේ මොකද? තාප විපර්යාසය. හරි බලන්න තාප විපර්යාසය හොයන විදිහ මම ඔයාලට කිව්වා සරලයි. මොකද්ද අපි දාන සමීකරණය තාප විපර්යාසය හොයන්න Q සමානයි mc delta θ. Q සමානයි mc delta θ දාලා අපිට සරලව මොකක් හොයාගන්න පුළුවන්ද? තාප විපර්යාසය හොයාගන්න පුළුවන්. ප්‍රතික්‍රියා තාපය නෙමෙයි තාප විපර්යාසය. හරි බලන්න Q අපි මෙතන m වෙනුවට මතකනේ මම rho vc delta t නේ අපි පාවිච්චි කරන්නේ rho කියන ගණන්තේ v කියන්නේ පරිමාණ. හරි එතකොට දැන් ඔයා දන්න උපකල්පන ටික ඔක්කොම මෙතන දාන්න වෙනවා. හරි එතකොට මම මේ ටික පොඩ්ඩක් මකන්නම්. පන්ති අවසාන උෂ්ණත්වය සෙල්සියස් 28 කියලා මතක තියාගන්න. එතන අපි දාන්න ඕනේ මොකද්ද? Q සමානයි rho vc delta θ. Q සමානයි rho vc delta θ දාන්න ඕනේ. අපි දන්නවා rho කීයද කියලා. අපි දන්නවා රෝ ඝනත්වය ජලයේ ඝනත්වය තමයි මතකද උපකල්පනවල ඔන්න උපකල්පන ටික. දැන් ඔයා මේක රචනා ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් උපකල්පන ටික මොනවා කරන්න ඕනද? උපකල්පන ටික ලියන්න ඕනේ. අනිවාර්යෙන් උපකල්පන ලියන්න ඕනේ. එතකොට දැන් අපි ඔන්න ජලයේ ඝනත්වය දාගන්නවා. 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර. ඔන්න අපි ජලයේ ඝනත්වය දාගත්තා. ඊට පස්සේ අපි දන්නවා මෙතන පරිමාව සමස්ත පරිමාව මතකද ඊළඟ උපකල්පනේ? පරිමාව මිශ්‍ර කිරීමේදී පරිමාව ආකලනය වන බව. පරිමාව මිශ්‍ර කිරීමේදී පරිමාව එකතු වන බව උපකල්පනය කරන්නේ. පරිමාව දෙක මොනවා වෙන්න ඕන කිව්වද? පරිමාව දෙක එකතු වෙන්න ඕන කිව්වා. එහෙනම් මේක එකතු කරන්න 500යි 250යි ඔක්කොම පරිමාව ඝන සෙන්ටිමීටර කීයද? 750යි. එතකොට උපකල්පන මත තමයි මේ ගාන හදන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 750යි මුළු පරිමාව. විශිෂ්ටතාවධාරිතාවයත් උපකල්පනය මතනේ. ජලයේ විශිෂ්ටතාවධාරිතාවය ඇයි මේවා ජලීය ද්‍රාවණ. එතකොට මේවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරන්න ඕනේ. හරි? මේවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරන්න ඕනේ. ඊට පස්සේ මේවා ජලීය ද්‍රාවණ. මේවා විශිෂ්ටතාවධාරිතාවය ජලයේ විශිෂ්ටතාවධාරිතාවයට සමානයි කියලා උපකල්පනය කරන්න ඕනේ. හරි 4200යි. එතකොට බලන්න 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ගුණ කිරීම ඝන සෙන්ටිමීටර 750යි 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට නැත්නම් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට කැමති එක උෂ්ණත්ව වෙනස ගන්න ඕනනේ. බලන්න ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය 28යි. ඒක තනි උෂ්ණත්වය තියෙනවා. නමුත් ආරම්භක උෂ්ණත්වය මෙයාගේ 25යි මෙයාගේ 27යි. ඒතර එහෙම ගන්න බෑනේ. ඒතර අපි කරන්නේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි ආරම්භක උෂ්ණත්වය ගන්න ඕනේ. එතකොට උෂ්ණත්ව වෙනස ගන්නකොටම ආරම්භක උෂ්ණත්වය ගන්න එපා. 25යි 27යි එකතු කරපුවාම කීයද? 27 47යි 47යි 5යි 52යි. දෙකෙන් බෙදුවම 26යි. එහෙනම් උෂ්ණත්ව වෙනස කීයද එන්නේ? 28 ඍණ 26 සෙල්සියස්. ඊට නෑ එක හිතන්න සෙල්සියස්. right එතකොට මෙතන බලන්න ඉන්න විදිය මේකට මේ කැපිලා ගියාම අපිට එනවා ග්‍රෑම් 750යි කියලා. එතකොට හැබැයි මෙතන ග්‍රෑම් තියන්න බෑ කිලෝ කරන්න ඕන නිසා 1000න් බෙදනවා. ග්‍රෑම් 750 කිලෝ කරන්න ඕන නිසා 1000න් බෙදනවා. මොකද මෙතන තියෙන්නේ කිලෝනේ. ඒතර මෙතන ග්‍රෑම් වලින් තියෙන්න බෑ. හරි 4200යි ජූල් කිලෝ මෙතන කිලෝ තියෙන්න ඕනේ. 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඔන්න මෙතන උෂ්ණත්ව වෙනස වෙනවා 28න් 2ක් ගියපුවාම 28න් 26ක් ගියපුවාම 2යි සෙල්සියස්. මේ සෙල්සියස් කැපිලා යනවා. 1යි 2යි 3යි 1යි 2යි 3යි අපිට උත්තරයක් එනවා 75 වැඩි කිරීම 42 වැඩි කිරීම 2 කියලා නේ. 75 වැඩි කිරීම 42 වැඩි කිරීම 2. ඊට පස්සේ බලන්න අපි මේක උත්තරේ එනවා මෙතන කිලෝග්‍රෑම්ට kg රින එක කැපිලා ගියාම උත්තරේ එනවා ලස්සන ජූල් වලින්. හරි. මේක සුළු කර ගන්න ඕනේ. 75 දෙකක් 150යි. 150 42කින් ගුණ කරන්න ඕනේ බිඳුවක් තියලා මෙතනින් මම බිඳුවක් තියලා 150 42කින් 42 ගුණ කරනවා 15 පසර 10 බිඳුව පසර 21 21 1 2 2 1 4 4 බිඳුව 2 3 4 2 6 6 30. හරි නේද සුළු කරා බලන්න සුළු කිරීම හරි කියලා. මෙතන 750යි 1 2 3යි 1 2 3 3ක් ලැබුණා.
ඊට පස්සේ 75යි 75 ගුණ කිරීම 42 ගුණ කිරීම 2 75 වරක් දෙක 150යි 150 බිඳුව මෙතනින් දාගත්තා. ඉතුරු වෙනවා 15. 15 42කින් ගුණ කරන්න ඕනේ. පසල 10 බිඳුව 2 පසල 21 1යි 1 වරක් දෙක 2 1 වරක් 4 4යි බිඳුවයි 2 1 3 4 2 6 630යි. එහෙනම් අපිට නම් 6300යි ජූල්. හරිද? 6300යි ජූල්. දැන් එතකොට මේක කිලෝ ජූල් කරගත්තා නම් 6.3යි කිලෝ ජූල් කියලා එනවා. කමන්න අපි 6300 ජූල් තියාගමු. ඔයාලට කැමති නම් කිලෝ ජූල් කරන්න. එතකොට මෙතන එනවා 6.3යි කිලෝ ජූල්. 10 මෙතන ඕනේ 6.3යි කිලෝ ජූල් කියලා. ඊට පස්සේ ඔන්න දැන් මම යනවා ප්‍රතික්‍රියා තාපය හොයන්න. මොකක් හොයන්නද? දැන් අපි හෙව්වේ මොකද්ද මේ තාප විපර්යාසය. මේ මොකද හොයලා තියෙන්නේ? තාප විපර්යාසය. ඒක සරලයි. මේකට මවුල ගණන් මොකුත් ඕනේ නැහැ. තාප විපර්යාසය හොයන්න මවුල කීයක් තියෙනවද? අනම්මන කිසි දෙයක් ඕනේ නැහැ. අවශ්‍ය වෙන උපකල්පන මත පදනම් වුණා. ජලය ඝනත්වයයි ජලයේ විශිෂ්ට අවදානසයි උපකල්පන දෙකයි. ඒ මත පදනම් වෙලා මේ සුළු කිරීම MC ඩෙල්ටා ටීට දැම්ම, රෝ VC ඩෙල්ටා ටීට දැම්ම. සුළු කිරීම කරා හෙව්වා. අපිට එනවා කීයයි කියලාද? 6300යි ජූල් නැත්නම් 6.3යි කිලෝ ජූල් කියලා. ඔන්න අපි තාප විපර්යාසය හෙව්වා. මේ ප්‍රතික්‍රියාවේදී තාප විපර්යාසය. දැන් අපි මෙතන අනිවාර්යෙන් අපි උඩට ඍණ දාගන්න ඕනේ. හේතුව ඒ ඍණ දාගන්නේ මේක තමුන් දැනගන්න ඕනේ අම්ල භාෂ්ම ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම ප්‍රතික්‍රියා තාපදායකයි. ඒක ඍණ. එතකොට ඒක දැනගෙන ඉන්න බෑ. ඒක ඍණ දාන්න දැනගන්න. ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම ප්‍රතික්‍රියා තාපදායක නිසා ඍණ ලකුණක් යොදන්න දැනගන්න. හරි. එහෙනම් මේකම කරනවා. ඔන්න අපි ගණනය කරා මොකද්ද? තාප විපර්යාසය. තාප විපර්යාසය ගණනය කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ඩෙල්ටා Q මොනිටරින් යන තාප විපර්යාසය කීයදාවේ ඍණ 6.3යි කිලෝ ජූල් කියලා හොයාගත්තා. ඍණ 6.3යි කිලෝ ජූල්. ජූල් ලියන්න මෙතන තව ඉඩ ඕන. Q සමානයි තාප විපර්යාසය ඍණ 6.3යි කිලෝ ජූල්. ඔන්න බලන්න දැන් තමයි ගාන පටන් ගන්න. තාප ප්‍රතික්‍රියා තාපය වෙන මේ වැදගත්ම කොටස දැන් තමයි පටන් ගන්න. හොඳට අහගන්න. හරි. හරි. එතකොට प्रतिक्रिया मुलिम लियमु HCl equals calcium hydroxide equals මොනවද වෙන්නේ හැදෙන්නේ මොකද ලවණනේ calcium chloride වලට සුවරක පැත්තෙන් ලියලා ගන්න. මොකද මේ සූත්‍ර ලියන එක වැරදුනොත් මේ ගාන මෙතනින් හර වරදිනවා. සූත්‍ර ලියන එක වරදින්න බෑ. ඒක පිටට වෙන්න ඕනේ. හරි. එහෙනම් calcium chloride. calcium කියන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. කැල්සියම් හදන්නේ දන්න දෙකයිනේ එහෙනම්. දෙවෙනි කාණ්ඩයේ කියන්නේ ක්ලෝරයිඩ් කියන්නේ. ඒක දන්නවනේ Cl-. ක්ලෝරයිඩ් Cl-. ඒක මෙතනින් ගන්නත් පුළුවන් ඔයාලට ඕන. මේ බලන්න ඒක දැන් දෙවෙනි කාණ්ඩයේ කියලා මතක නැත්තම් මෙතන මේ දෙක ආවේ කොහොමද? මෙහෙමනේ කැල්සියම් 2+ උයි හයිඩ්‍රොක්සයිඩයි මෙහෙම මේක සූත්‍රය ලියන. එතකොට මේ දෙක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. කැල්සියම් තිබිලා තියෙන්නේ කීයද? ධන දෙක විදිහටනේ. හරි. එතකොට මෙතන ඕනනම් මෙතන ක්ලෝරයිඩ්ෙත් එහෙම හොයාගන්න පුළුවන්. කොහොමද ක්ලෝරයිඩ් එහෙම හොයාගන්නේ? මේක තිබිලා තියෙන H+ උයි Cl- වෙන්නේ. H+ කියලා අපි කොහොමද දන්නවා? Cl- මාරු වුණාම HCl. එකට එකනේ තිබිලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් කැල්සියම් කියන්නේ ධන දෙකයිනේ. ක්ලෝරයිඩ් කියලා කියන්නේ ඍණ අයනයි. තන් එක ඍණ එක අයනයි. මාරු වුණාම කොහොමද එන්නේ කැල්සියම් ක්ලෝරයිඩ්? CaCl2. CaCl2. ඕක සමහර අය CaCl කියලා ලියයි. ඒ වැරදි. එතකොට ඔයා ප්‍රතික්‍රියා තුලිත කරා වැරදි. ඒතර ගාන සම්පූර්ණයෙන් වරදිනවා. ඒ නිසා මේක වරදින්න බෑ. මේක හරියට ලියවෙන්න ඕනේ. එහෙනම් ලවණය හැදෙනව මොනවද? ඒක පැත්තකින් මම පැත්තකින් ලියලා හදලා ගත්තෙත් ඒකයි. ඔයාලට ඒක වරදින්න පුළුවන් නිසා. CaCl2 equals ලවණය ධන ජලය. ජලය හදන්න දෙන්නේ ජලයේ H2O නේ. හරි. ඒතකොට ඒක ප්‍රතික්‍රියාව ලියමු. දැන් මොන ප්‍රතික්‍රියාව තියෙනවා භෞතික තත්ත්වයක් තියෙනවා. දැන් මොකක්ද ඊළඟ පියවර? ඊළඟ පියවර තමයි මේක තුලිත කරගන්න ඕනේ. මේක තුලිත කරගන්න ඕනේ. ඔයාලට පේන අතර ක්ලෝරයිඩ් දෙකක් තියෙනවා. බයන්කෝ මෙතෙන්ට දාන්න පුළුවන් දෙකක්. ක්ලෝරයිඩ් දෙකක් තියෙනවා මෙතන දාන්න පුළුවන් දෙකක්. දැන් බලන්නකො බැලන්ස්ද කියලා. ක්ලෝරයිඩ් දෙක හරි, කැල්සියම් එකයි කැල්සියම් එක හරි. දැන් අතන ජලය බැලන්ස් කරන්න වෙනවනේ. හයිඩ්‍රජන් දෙකයි. මෙතන හයිඩ්‍රජන් දෙකයි. මේ වරහනේ දෙකයි. දෙකයි දෙකයි හතරයිනේ. එහෙනම් මෙතෙන්ට දෙකක් දාන්න ඕනේ නේ. මෙතෙන්ට දෙකක් දාන්න ඕනේ. එතකොට බලන්න. මෙතෙන්ට දෙකක් දැම්මට පස්සේ දැන් තුලිතයි. ඔක්සිජන් දෙකයි. මෙතන ඔක්සිජන් දෙකයි. දැන් රසායනික ප්‍රතික්‍රියා තුලිතයි. ඔන්න බලන්න මෙතනින් හට හදන විදිය. මාර වැදගත්. දැන් මේක ස්ටොයිකියමිටි පොඩ්ඩක් ලියන්නද? මම ප්‍රතික්‍රියක පැත්ත විතරනේ අපිට ඕනේ වෙන්නේ. හරි ඒ පැත්ත ලියනවා. දෙකට එකයි.
මෙතන තියෙන දෙක මෙතන තියෙන්නේ ලියලා නැහැ කියන්නේ ඒකනේ. හරි එහෙනම් ප්‍රතික්‍රියා ස්පෙලිං දෙකට එකයි. ඒක පොඩ්ඩක් කොහොම ඔළුවේ තියාගෙන අපි යමු ඊට පස්සේ මවුල ගණන් ටික හදන්න ඕනේ. මේකෙන් කොච්චරක් තිබ්බද මේකෙන් කොච්චරක් තිබ්බද කියන එක හදන්න ඕනේ. හරි. එහෙනම් මෙතන අපි බලමු HCl කොච්චරක් තිබ්බද කියලා බලන්න. 0.1 මවුල ඝන සෙන්ටිමීටර් 18 සාන්ද්‍රණය කොහොමනේ 0.1 මවුල ඝන ඩෙසිමීටරයට කියලා කියන්නේ 0.1 මවුල ඝන සෙන්ටිමීටර් 18. එහෙනම් කොච්චරක් තිබ්බද 250ක් තිබ්බා. හරි මේකට මේක කැපිලා ගියා 251 මෙතෙන්ට 4යි. එතකොට බලන්න 0.14න් බෙදුනහම 0.0යි 10ට 2යි ඉතුරු 2යි 25යි. ඔන්න එනවා මෙයාගේ මවුල ගන්න. කොච්චරක් තිබ්බද? HCl 0.02යි මවුල තිබ්බා. 0.1 මවුල තියෙනවා ඝන සෙන්ටිමීටර් 1000ක. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එක. ඒක තමයි සාන්ද්‍රණය කියන්නේ. එහෙනම් 250ක කොච්චරක් තියෙනවද? මෙච්චරක්. ඊළඟට 0.25 මවුල. හරි. මම මේක හදපු විදිහ මකනවා. ඔයා මේක නෝට් එකේ දාගන්න. 0.02 මවුල මෙයාගේ තියෙනවා. ඔයා මේක යටින්ම හදන්න මට මෙතන ඉඩ නැති හින්දා තමයි මම මේ වෙන තැනක හදන්නේ. මේක යටින් මේක සුළු කිරීමයි මේක යටින් මේක සුළු කිරීමයි ගියාම ගාන පැහැදිලි බලන කෙනාටත් තේරෙනවා මොකක්ද ඔයා කරලා තියෙන්නේ කියලා. ඒ විදිහට හදන්න. හරි. මට මේ ඉඩ මදි හින්දා තමයි මකලා හදන්නේ. ඒතර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට යන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 0.2නේ 0.2 මවුල ඝන සෙන්ටිමීටර් 18 එහෙනම් 500ට කොච්චරද? සරලයි. මේකට මේක කැපිලා ගියා 1.2යි 0.1 මවුල. ඔන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තිබිලා තියෙනවා. මෙයාට වඩා වැඩි නේ 0.1 මවුල. 0.2යි සාන්ද්‍රණය 1000යි. එතකොට මෙතන 500 එකක් කරනවා මෙතන 2යි. 0.2 දෙකෙන් බෙදුනහම 0.1 මවුල. හරි. දැන් මේ තමයි බලන්න 0.1 මවුල. මේ මොකද්ද මේ තමයි ආරම්භක මවුලනේ. මේ ලියලා තියෙන මේ දෙන්නගේ ආරම්භක මවුල. ඔන්න බලන්න දැන් තමයි වැඩි. ආරම්භක මවුල 0.2.05 දැන් බලන්න ස්ටොයිකියෝමීටරය දිහා. ස්ටොයිකියෝමීටරය දිහා බලන්න. මේක දෙකකට මේක එකක් ප්‍රතික්‍රියා කරනවා. හරි. එතකොට මේ දෙන්නගේ දැන් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති විදිහට තියෙන කියලා පේනවා. එතකොට මෙතන දෙකකට මේක එකක්. එතකොට හොඳට මතක තියාගන්න මේක තමයි ස්ටොයිකියෝමීටරය. මෙයාගේ 5යි නම් මෙයාගේ 10ක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එතකොට කවුද බලන්න සීමාකාරී සාධකය. අපි බලමු කවුද? ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඔයා මෙහෙම හිතන්න. මම HCl 5ක් දාලා HCl 10ක් දාලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් දානවා. එතකොට 100% බැලන්ස් වෙනවනේ මවුල ගන්න බලන්න. මොකද HCl දෙකකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් අනිවාර්යෙන් ඕන. ඒතර HCl 10ක් තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් තියෙනවා. හරියටම බැලන්ස් සම්පූර්ණයෙන් 100% ප්‍රතික්‍රියා වෙනවා. සම්පූර්ණයෙන් 100% ප්‍රතික්‍රියා වෙනවා. හරි. එතකොට දැන් මෙතන කවුද? එහෙනම් ඔයා මෙහෙම හිතන්න. මං HCl 10ක් දානවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 6ක් දානවා මවුල. HCl 10ක් දානවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 6ක් දානවා. 5ක් නෙමෙයි 6ක්. දැන් ඔයාට තේරෙනවද? HCl 10ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 6ක් ඕනේ නැහැ 5යි ඕන. 5යි. එතකොට මම මෙයාගේ 10ක් දාලා මෙයාගේ 6ක් දැම්මම මෙයාගේ 10ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 5යි නම් ඕනේ. මෙයාගේ එකක් මොනව වෙනවද? ඉතුරු වෙනවා. එකක් ඉතුරු වෙනවා. කවුද සීමාකාරී සාධකය? කවුද ඉවරුනේ? ඉවරුනේ HCl. HCl. එහෙනම් HCl තමයි සීමාකාරී සාධකය. දැන් මේ බලන්න මෙහෙම කියලා දෙන්නම්. දරා ගන්න. මෙයාගේ මවුල 10ක් එක්ක මෙයාගේ මවුල දානවා 5ක්. මෙයාගේ දෙකට එකනේ ප්‍රතික්‍රියාව වෙන අනිවාර්යෙන් දෙකට එක. එහෙනම් මෙයාගේ 10ට මෙයාගේ 5 ගන්නට බැලන්ස් වෙනවා. ඒ කියන්නේ සීමාකාරී සාධකයක් කියලා එකක් නැහැ. දෙන්නම සීමාකාරී. දෙන්නම වෙලාවටම එකටම මොන වෙනවද ඉවර වෙනවා. හරි. ඊළඟට බලන්න මෙයාගේ 10ක් දාලා මෙයාගේ දානවා කීයක්ද? මෙයාගේ දානවා 6ක්. මෙයාගේ 10ක් මවුල් දාලා මෙයාගෙන් දානවා 6ක්. දැන් බලන්න මෙයාගේ 10ක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අනිවාර්යෙන් දෙකට එක වෙන්න ඕනේ. මෙයාගේ 5යිනේ. මෙයාගේ 6ක් තිබ්බ කියලා කරන්න දෙයක් නැහැ. ඒක වැඩිපුර තියෙන්නේ එතකොට. ඒතර ඔයා තේරුම් ගන්න. මෙයාගේ එකක් ඉතුරු වෙනවා. මෙයා සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එහෙනම් කවුද සීමාකාරී සාධකය වෙන්නේ? HCl. සීමා ප්‍රතික්‍රියාව සීමා කරන්නේ කවුද? ප්‍රතික්‍රියාව නවත්තන්නේ කවුද? HCl. එයා තමයි ඉවර වෙන්නේ උනේ. එයා තමයි ඉවර වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න මේක. මෙයාගෙන් 10ක් දාලා මෙයාගෙන් දානවා 4ක්.
දැන් අපි දන්නවා ඒකට දෙකට එක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙයාගේ එකට මෙයාගේ දෙකයි. හරි. මෙයාගේ හතර මට බලපු ගමන් පේනවා. මෙයාගේ හතරත් එක්ක මෙයාගේ 10ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් මෙයාගේ පහක් තියෙන්න ඕනේ. නමුත් තියෙන්නේ කීයද? තියෙන්නේ 4යි. එහෙනම් සීමාකාරී සාධකය වෙන්නේ කවුද? මෙයානේ. මෙයාගේ 4ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 8ක් වැය වෙනවා. ඉතුරු වෙනවා මෙයාගේ කීයද? 2ක්. සීමාකාරී සාධකය කවුද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් අපි මේ ලියලා තියෙන්නේ ආරම්භක මවුල ප්‍රමාණය. මෙයාගේ මෙච්චරක් තියෙනවා මෙයාගේ මෙච්චරක් තියෙනවා. අපි බලමු සීමාකාරී සාධකය කවුද කියලා. මෙයාගේ දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ එකයි. හරි. එහෙනම් මෙයාගේ බිඳුව වලින් බිඳුවයි 2.5 මවුල එක ප්‍රතික්‍රියා කරන්න. ඒකට මම කෙලින්ම ලියන්නම් මෙතන. ප්‍රතික්‍රියා කළ මවුල මෙයාගේ බිඳුව වලින් බිඳුවයි 2.5 එක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ එකෙන් භාගයක් තියෙන. භාගය වෙන්න ඕනේ නේ. හරි. එහෙනම් බිඳුව වලින් බිඳුවයි 2.5 මවුලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මොකද? 1.2 මේකෙන් භාගය ගත්තාම 0.01 2.5යි. පැහැදිලිව ලියන්න 0.2 250යි අගට බිඳුවක් දාලා මවුල ඒකෙන් භාගය කියන්නේ 0.01 2.5යි මවුල. එතකොට බලන්න මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වෙනවා. එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙච්චරයි මෙයාගෙන් ඕනේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙච්චරයි ඕනේ. එතකොට මෙයා 0.01 2.5යි මවුල ප්‍රතික්‍රියා වෙනවා. එතකොට බලන්න මෙයාගේ මෙච්චරක් එක මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා වුණාම මෙයා ඒ සෑහෙන් ඉතුරු වෙනවානේ. ඔයාලට පුළුවන් 1000න් 135ක අඩු කරගුවාම මෙතන මෙයාගේ ඉතුරු වෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 800 0.875යි මවුල. අඩු කරලා බලන්න 0.875යි මවුල මෙයාගේ මොනවා වෙනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙනවා. මෙයා ඉවර වෙනවනේ. මෙයා මේ ගානත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මේ ගාන. එහෙනම් මම යටින් ලියලා තියන්නම් මෙතන මේ මොකද්ද මේ ඉතිරි මවුල. මේ තමයි ඉතිරි මවුල. හරි. ඒතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි මවුල වලින් වැඩන්නේ අපිට වැදගත්ම. මෙතන අපිට හයිලයිට් කරන්න ඕන දේ ප්‍රතික්‍රියා කළ මවුල. හයිලයිට් කරන්න ඕන දේ තමයි ප්‍රතික්‍රියා කළ මවුල ප්‍රමාණය තමයි මේ ගානේ ඉස්සරහට මම ගෙනියන්නේ. මේ ගානේ ඉස්සරහට ගෙනියන්නේ මෙන්න මේක. හරි. දැන් මම මේ ටික මකනවා. දැන් හදන්නේ ප්‍රතික්‍රියා තාපය හොයන්න. ප්‍රතික්‍රියා තාපය හොයන්න. හරි. බලන්න කොහොමද ප්‍රතික්‍රියා තාපය හොයන්නේ කියලා. රයිට්. එතකොට දැන් අපි දන්නවා ප්‍රතික්‍රියා තාපය හොයන්නේ කොහොමද? ප්‍රතික්‍රියා තාපය සමානයි තාප විපර්යාසය බෙදීම. ප්‍රතික්‍රියා තාපය සමානයි තාප විපර්යාසය බෙදන්න ඕනේ. තාප විපර්යාසය මතකනේ අපි කලින් හොයාගත්ත. තාප විපර්යාසය බෙදන්න ප්‍රතික්‍රියා කළ මවුල ගානේ තාප විපර්යාසය බෙදන්න ප්‍රතික්‍රියා කළ මවුල ගානේ ඉන්න right. ප්‍රතික්‍රියා තාපය බෙදන්න ප්‍රතික්‍රියා තාපය සමානයි තාප විපර්යාසය බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල. තාප විපර්යාසය බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල සංඛ්‍යාව ප්‍රතික්‍රියා කළ මවුල සංඛ්‍යාව වැඩි කරනවා ස්ටොයිකියෝමෙට්‍රිකා ගේන. හරි. ඒ කියන්නේ මෙහෙම දෙයක් නේ පොඩ්ඩක් ඉන්නු පැහැදිලි කරන්න. ප්‍රතික්‍රියා තාපය සමානයි. දැන් මෙහෙමනේ. මොකද ප්‍රතික්‍රියා තාපය කියන අර්ථ දැක්වීමට පොඩ්ඩක් යනවා. ඒකෝට තේරෙනවා මොකද මම මේ ලියන්න හදන්නේ. ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ මේ තුලිත රසායනික සමීකරණයේ ස්ටොයිකියෝමෙට්‍රිකාගෙන් ඒ කියන්නේ තුලිත රසායනික සමීකරණයේ දැක්වෙන මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරාම කොච්චර තාපයක් පිට වෙනවද කියන එක. තුලිත රසායනික සමීකරණයේ දැක්වෙන මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරාම කොච්චර තාපයක් පිට වෙනවද? ඒක තමයි ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. එහෙනම් දැන් බලන්න තුලිත රසායනික සමීකරණයේ තියෙන මෙයාගේ 2යි මෙයාගේ 1යි. මෙයාගේ 2යි මෙයාගේ 1යි. එහෙනම් මේක අපිට මොකද්ද ප්‍රතික්‍රියා තාපය කියන්නේ? මෙයාගේ මවුල 2ක් මෙයාගේ මවුල 1ක් එක්ක ප්‍රතික්‍රියා කරද්දී සිදුවෙන තාප විපර්යාසය. හරි නේද? මෙයාගේ මවුල 2ක් මෙයාගේ මවුල 1ක් එක්ක ප්‍රතික්‍රියා කරද්දී සිදුවෙන තාප විපර්යාසයට තමයි අපි මොකක් කියලා කියන්නේද? ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. දැන් ඔයාලට මෙන්න මේ අගේ ආවේ කොච්චරක් මෙන්න මේ අගේ ආවේ කොච්චරක් ප්‍රතික්‍රියා කරනකොටද? මෙන්න මේ අගේ ආවේ ඔයාට මෙන්න මෙච්චරක් ප්‍රතික්‍රියා කරද්දීනේ මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා කරා
මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා කරා. ඔය දෙකෙන් ප්‍රතික්‍රියා කළ මවුල ප්‍රමාණය. ඒතකොට මේ ගානටද ප්‍රතික්‍රියා තාපය කියන්නේ නෑ. මෙතනදී 0.025 මවුල කියන එකනේ. ඕකට නෙමෙයි ප්‍රතික්‍රියා තාපය හදන්න ඕනේ. ප්‍රතික්‍රියා තාපය හදන්නේ මවුල දෙකකට. හරි. ඒ කියන්නේ මේ ගාන ප්‍රතික්‍රියා කරද්දී කොච්චරක් පිට වුණාද තාපය මෙහෙම හදන්න පුළුවන් ඔයාලට. ඍණ 6.3 කිලෝජූල් ආවේ කොච්චරක් ප්‍රතික්‍රියා කරද්දීද 0.025 මවුල. අපි HCl වලින් හදමු. 0.025 මවුල. හැබැයි ඔයාට ඕනේ මේකේ ප්‍රතික්‍රියා තාපයනේ. එහෙනම් මවුල දෙකක් ප්‍රතික්‍රියා කරද්දී ගානනේ ඕනේ. හරි. මේක වැඩි කරන්න කීයෙන්ද? දෙකෙන්. මේක වැඩි කරන්න දෙකෙන්. ඕක තමයි ප්‍රතික්‍රියා තාපය කියලා කියන්නේ. හරි. උත්තර බලන්න මේක සුළු කරගන්න ඕනේ. දැන් මම මේ හැදුවේ මොනවද? මම මේ හැදුවේ HCl පාවිච්චි කරලා. එතකොට මම මෙතන මෙහෙම ගන්නවා. HCl ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරේ මෙච්චරයි. මෙතන තිබ්බේ දෙකට එකනේ තුලිත රසායනික සමීකරණයේ මවුල අනුපාතය. හරි. එතකොට HCl මෙච්චරක් ප්‍රතික්‍රියා කරද්දි මෙච්චරක් පිට වුණා. අපිට ඕනේ තුලිත රසායනික සමීකරණය දැක්වෙන්න මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරද්දි කොච්චරක් එනවද කියලා. එහෙනම් ඍණ 6.3 කිලෝජූල් ආවේ මෙච්චරක් ප්‍රතික්‍රියා කරද්දි එහෙනම් මවුල දෙකක් ප්‍රතික්‍රියා කරද්දි කොච්චරද කියන එක ඕන රයිට් එහෙනම් දෙකෙන් වැඩි කරා. හරිනේ. එතකොට මෙතන ඍණ 6.3 දෙකෙන් වැඩි කරපුවාම කීයක් එනවද? ඍණ දෙවරක් 3 6යි. දෙවරක් 6 12.6යි කිලෝජූල්. මේ ප්‍රමාණය එන්නේ කීයකටද? මේ මෙතන යට එන්නේ එතකොට 0.025යි මවුල. 0.025යි මවුල. දැන් මොකද කරන්නේ? මේක වැඩි කරන්න 1000න් 12600 බෙදීම 25 කියලා එනවා කිලෝජූල් මවුලයට. කිලෝජූල් මවුලයට. එතකොට 12625 බෙදලා අපි උත්තරේ ගමු. 25 සරක් 5 125යි. ඊට 1යි 10ට බිඳුවයි. 100ට 25 සරක් 4යි අපිට එනවා කීයයි කියලාද? 504යි කිලෝජූල් මවුලයට. ඔන්න ප්‍රතික්‍රියා තාපය දාන්න මොකද? ඍණ නමුනා 504යි කිලෝජූල් මවුලයට. 504යි කිලෝජූල් මවුලයට ප්‍රතික්‍රියා තාපය. right දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් මම දන්නවා මේ ප්‍රශ්නේ එනවා කියලා. මේකෙන් හෙව්වමයි මේකෙන් හෙව්වම ඔයාට හිතේ වෙන උත්තරයක් එයි. මොකද මෙතන තියෙන 0.0යි 1යි 2යි 5 කියලා ඔයාට හිතෙන හින්දා. හරි අපි බලමු එහෙනම්. දැන් මම මේ හෙව්වේ HCl පාවිච්චි කරලා. HCl පාවිච්චි කරලා ප්‍රතික්‍රියා තාපය හෙව්වේ. දැන් මම හොයන්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරා කියලා ප්‍රතික්‍රියා තාපයට එන උත්තරේට වෙනාගයක් එන්න බෑ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරා අපිට ප්‍රතික්‍රියා තාපයට එකම උත්තරේ එන්න ඕනේ. හරි අපි බලමු. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර ප්‍රතික්‍රියා කරලා තියෙනවද? මේක ඉතුරුත් වෙලා තිබ්බනේ 0.0යි 8.75ක් ඉතුරු වෙන්න මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා කරලා තිබ්බා. එතකොට එහෙනම් ඔන්න බලන්න ප්‍රතික්‍රියා තාපය ඍණ 6.3 කිලෝජූල් තාප විපර්යාසයක් සිදු වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙච්චරක් ප්‍රතික්‍රියා කරනවා 0.0යි 1යි 2යි 5ක් ප්‍රතික්‍රියා කරනවා. හරි. දැන් ඔයා දන්නවා තුලිත රසායනික සමීකරණය දැක්වෙන මවුල ගානට සමාන මේ මවුල ගානකට ප්‍රතික්‍රියා තාපය හොයන්නේ. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? මෙයාගේ දෙක මවුල දෙකක් එක්ක මෙයාගේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරාම සිදුවෙන තාප විපර්යාසයට තමයි ප්‍රතික්‍රියා තාපය කියන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මේ අපි මෙයාගේ මවුල ගාන දැම්මම දෙකෙන් වැඩි කරලා දැන් මෙයාගේ මවුල ගාන දැම්මම අපි කීයෙන්ද වැඩි කරන්න ඕනේ මෙතන? මෙතන එකෙන්. මොකද මෙතන තියෙන එකනේ. මෙයාගේ මවුල දෙකක් තුලිත රසායනික සමීකරණේ තියෙන දෙකට එකනේ. එහෙනම් මෙයාගේ මවුල දෙකක් එක්ක මෙයාගේ මවුල එකක් නේ ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 0.01.2.5 මෝල් ප්‍රතික්‍රියා කරද්දී මෙච්චර තාප ප්‍රමාණයක් නිදහස් වෙනවා. එහෙනම් එකකට කොච්චරදනේ? right බලන්න. එතකොට මෙතන එකෙන් වැඩි කරපුවාම 6.3යි එන්නේ. 0.01.2.5 10000න් වැඩි කරන්න 63000 බෙදීම 1 2 3 4ක් නේ 10000යි 63000 බෙදීම 125යි කියලා එනවා. 25න් බෙදන්න 25 සරක් 5යි 25 සරක් 2යි 50යි 13 130ට 25 සරක් 5යි 125යි 5 58ට 2යි 2520යි 2520 බෙදන්න 5න් 5 සරක් 5 25යි 0.4යි 504යි අර උත්තරේ වෙනවනේ 504යි කිලෝජූල් මවුලයට ඍණ. right එතකොට හොඳට මතක තියාගන්න. ඒක තමයි වැදගත්කම. ප්‍රතික්‍රියා තාපය කියන සාධකය ප්‍රතික්‍රියක අනුව මොනවා වෙන්නේ නැද්ද? අපි මොන ප්‍රතික්‍රියකේ භාවිතා කරලා හැදුවත්
එකම උත්තරේ එනවා. ප්‍රතික්‍රියා තාපය කියන එක මොන ප්‍රතික්‍රියකේ භාවිතා කරලා හැදුවත් අපිට එකම උත්තරේ එනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේක අරන් හැදුවත් එකම විදිහට තමයි එන්නේ. එහෙනම් කොහොමද සමීකරණයක් ලියලා දෙන්නම් ප්‍රතික්‍රියා. දැන් ඒතකොට මෙයාගෙන් හැදුවා ඒත් එකම උත්තරේ, මෙයාගෙන් හැදුවා ඒත් එකම උත්තරේ. ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකද්ද? කිසියම් තුලිත රසායන ප්‍රතික්‍රියාවක තුලිත රසායනික සමීකරණය දැක්වෙන මවුල් අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරාම මේ කියන්නේ දෙකට මායාගේ මවුල දෙකක් එක්ක මෙයාගේ මවුල එකක් ප්‍රතික්‍රියා කරද්දී සිදුවන තාප විපර්යාසය. ඒතකොට අපි ප්‍රතික්‍රියා කරන ගාන හොයලා මේ ගානට අච්චර තාපයක් පිට වෙනවා නම් මේ ගානට කීයද කියලා හොයාගන්න ඕනේ. ඒ විදිහට තමයි හැදුනේ. එහෙනම් කොහොමද ප්‍රතික්‍රියා තාපය හොයන්නේ? ප්‍රතික්‍රියා තාපය හොයන්න සමීකරණයක් මම ලියලා දෙන්නම්. ප්‍රතික්‍රියා තාපය සමානයි තාප විපර්යාසය. මේ තියෙන්නේ තාප විපර්යාසය බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල කාගේ හරි එක්ක මෙයාගේ කැමති ප්‍රතික්‍රියක එක ගන්න පුළුවන්. එක්ක මෙයාගේ ප්‍රතික්‍රියා කළ මවුල එක්ක මෙයාගේ ප්‍රතික්‍රියා කළ මවුල වැඩි කරන්න මොකෙන්ද? එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් අගයෙන්. මෙයා ගත්තොත් 2 මෙයා ගත්තොත් 1. ස්ටොයිකියෝමෙට්‍රික් අගය. හරිනේ. තාප විපර්යාසයේ බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල වැඩි කිරීම ස්ටොයිකියෝමෙට්‍රික් අගය. හරි. එතකොට ඕන කෙනෙක් මෙන්න මේක පාවිච්චි කරලා ඔයාට මොකක් හොයන්න පුළුවන්ද? තාප විපර්යාස මේ ප්‍රතික්‍රියා තාපය හොයන්න පුළුවන්. ප්‍රතික්‍රියා තාපය කියන්නේ මොකද්ද? තාප විපර්යාසයේ බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල වැඩි කිරීම ස්ටොයිකියෝමෙට්‍රික් අගය. ස්ටොයිකියෝමෙට්‍රික් අගය. right අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගාන කියලා දෙන්නේ මෙහෙම. 0.2 මෝල ගන්න ඩෙසිමීටරයට H2SO4 ගාන සෙන්ටිමීටර් 500ක් තියෙනවා සෙල්සියස් 26. ඊට පස්සේ 0.3 මෝල මේ ගණන් ටික අනිවාර්යෙන් හදන්න වන KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවලු ඝන සෙන්ටිමීටර් 250. ආරම්භක උෂ්ණත්වය මෙයාගේ සෙල්සියස් 28යිලු. ඊට පස්සේ මේ දෙක මිශ්‍ර කරනවලු. මේ දෙක මිශ්‍ර කරාම ප්‍රති අම්ල බාස්ම ප්‍රබල අම්ලය ප්‍රබල H2SO4 කියන්නේ මොනවද? සල්ෆියුරික් අම්ලය ප්‍රබල අම්ලයක්. KOH කියන්නේ මොකද්ද? පළවෙනි කාණ්ඩයේ වාෂ්පයක් නේ. සෝඩියම්ට යටින්නේ පොටෑසියම් තියෙන්නේ. එහෙනම් KOH කියන්නේ පළවෙනි කාණ්ඩයේ වාෂ්පය. ඒ කියන්නේ ප්‍රබල වාෂ්පයක්. දෙක ප්‍රතික්‍රියා කරනවා අපි හැදෙන ඒවා ඊළඟට කතා කරමු. මේ ප්‍රබල අම්ල ප්‍රබල වාෂ්ප ප්‍රතික්‍රියාවක් සෑදෙන මේ ප්‍රතිඵල මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වයේ එළඹෙන උපරිම උෂ්ණත්වයේ සෙල්සියස් 33යි. හරි. එහෙනම් අපි ටක් දාලා මොකක්ද දැන් මේක අපිට හොයන්න කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා තාපය. එහෙනම් ටක් දාලා මොකක් වෙනවද? සරලව තාප විපර්යාසය හොයනවා. මොකක්ද දාන සමීකරණය mc delta t නැත්තම් ඔයාලා මතකයි rho bc delta t. ජලයේ ඝනත්වය අපි දන්නවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. පරිමාව ආදේශ කරන්නකො 500යි 250යි 750යි 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට ඕනේ නේද හදන්න 500 250යි ඝන සෙන්ටිමීටර 750යි වැඩි කරන්න ඝනත්වය කීයද ඝනත්වය ඇවිල්ලා මේ දෙක මිශ්‍ර කරද්දී ඝනත්වය අපි දන්නවා ජලයේ මෙතන මේ C 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට නැත්නම් සෙල්සියස් අංශකයට ඊට පස්සේ උෂ්ණත්ව වෙනස කීයද එන්නේ උෂ්ණත්ව වෙනස 26 28යි එකතු කරපුවාම 20 48යි 54යි 54 දෙකම තමයි 27යි 33න් 27ක් අඩු කරපුවාම 33න් 27ක් අඩු කරපුවාම අපිට උෂ්ණත්ව වෙනස එනවා සෙල්සියස් 6යි කියලා. උෂ්ණත්ව වෙනස අපිට එනවා සෙල්සියස් 6යි කියලා. ඊට පස්සේ බලන්න මෙතන සෙල්සියස්ට මෙතන සෙල්සියස් කපලා දානවා. කපලා දාලා ඊට පස්සේ මෙතන දැන් අපිට එනවා කීයයි කියලාද ග්‍රෑම් 750යි කියලා. ග්‍රෑම් 750 කිලෝ කරගන්න ඕනේ. අපි කීයෙන් බෙදනවද? 1000න් බෙදනවා. ඊට පස්සේ මේක වැඩි කරන්න 4200න්. ඊට පස්සේ මේක වැඩි කරන්න 6න්. එතකොට අපිට එනවා ජූල් උත්තරයක් මේ විදිහට.
මේ බිඳුව මේක කැපිලා යනවා මේකට මේක කැපිලා යනවා මේකට මේක කැපිලා යනවා. එතකොට අපිට එනවා 75 ගුණ කිරීම 6 42 වැඩි කිරීම 6යි ජූල් කියලා. 75 ගුණ කිරීම 42 වැඩි කිරීම 6යි ජූල් කියන උත්තරයක් එනවා. එතකොට බලන්න වැඩි කරලා කීය දෙන්නේ කියලා. 75 සරත් දෙක 150යි. ඒක වැඩි කරපුවාම 75 සරත් දෙක 150යි 75ව 6ක්. එතකොට 150යි 450 නේ. එතකොට අපිට එනවා මෙතන 450 වැඩි කිරීම 150 450 වැඩි කිරීම 42 කියලා එනවා. ඊට පස්සේ මේ පැත්තක වැඩි කරලා ගන්න උත්තරේ මම ලියන්නම් එකපාරම මෙතෙන්ට. උත්තරේ අපිට එනවා 45 වැඩි කරපුවාම 42කින් දෙවන පදහම විදුලිතුරු 4 8යි 9යි 4 5 විදුලිතුරු 2 4 4 16 16 2යි 18යි. උත්තරේ එනවා 0.9යි 18යි 1890යි. මෙතන බිඳුවක් තියෙනවා 18900යි ජූල් කියලා එනවා. ඒ කියන්නේ 18.9යි කිලෝ ජූල්. ඔන්න අපි හොයාගත්ත මොකද්ද? තාප විපර්යාසය. ඔන්න අපි හොයාගත්ත මොකද්ද? තාප විපර්යාසය. දැන් අපි ප්‍රතික්‍රියා තාපය හොයන්න යන්නේ. හරි. එතකොට මේක පැත්තකට මේක තියෙන අනිත් ටික මකනවා. MC rho v c d ඊට දාලා තමයි තාප විපර්යාසය හොයාගත්තේ. එහෙනම් මෙන්න 18.9 කිලෝ ජූල් කියලා උත්තරයක් ආවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ අපි? දැන් අපි මේ ප්‍රතික්‍රියා මුලින් ලියලිමු. සල්ෆියුරික් අම්ලය H2SO4 ප්‍රතික්‍රියා කරන්නේ කාත් එක්කද? ප්‍රතික්‍රියා කරන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. මොනවද හැදෙන්නේ? හරි. ඔන්න බලන්න. සල්ෆේට් පොටෑසියම් සල්ෆේට් නේ හැදෙන්නේ. පොටෑසියම් සල්ෆේට්. K කියන්නේ ධන එකයනය. සල්ෆේට් කියන්නේ SO4 2-. ධන එකයනය. සල්ෆේට් කියන්නේ SO4 2-. සංයුජතා මාරු වුණාම පොටෑසියම් සල්ෆේට් මෙතෙන්ට දෙක එනවා නේ. මෙතෙන්ට එක යනවා. එතකොට K2SO4 K2SO4. හරි. ඊට පස්සේ හැදෙන්නේ පොටෑසියම් සල්ෆේට් එක්ක ප්‍රබල ආම්ල ප්‍රබල වස්තු ප්‍රතික්‍රියාවක් හැදෙන්නේ ලවණයයි ජලයයි. එහෙනම් K2SO4 ධන H2O. K2SO4 ධන H2O. ඊට පස්සේ තුලිත කරගන්න ඕනනේ. පොටෑසියම් 2යි මම මෙතෙන්ට දෙකක් දානවා. දැන් බලන්න තුලිතයිද කියලා. පොටෑසියම් දෙකක් ඉන්න මෙතෙන්ට දෙකක් දැම්මම බලන්න සල්ෆේට් කැලල මෙහෙම දිනවා. සල්ෆේට් කැලල මෙහෙම දිනවා. පොටෑසියම් 2 බැලන්ස් පොටෑසියම් 2 බැලන්ස්. හයිඩ්‍රජන් බලන්න මෙතන 2යි. මෙතන දෙවරක් දෙක 2යි 4යි. මෙතෙන්ට ජල අණු දෙකක් වැටුණා නම් තුලිතයි. ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි බැලන්ස්. හරි. එතකොට මෙන්න මේ විදිහට එන්නේ. හරි. ඔන්න තුලිත රසායනික සමීකරණයේ භෞතික තත්ත්ව අනිවාර්යයෙන් ලියන්න ඒක්වස් ලකුණු හම්බ වෙනවා ඒවට ඒක්වස් මේකත් ඒක්වස් මේක ලික්විඩ් ජලීය ද්‍රාවණ අර්ධ ද්‍රව ජල. ඊට පස්සේ බලන්න දැන් අපි බලමු මෙයාගේ කොච්චරක් ගත්තද මෙයාගේ කොච්චරක් ගත්තද කියන එක නේ උනේ ඊළඟ සල්ෆියුරික් අම්ලය කොච්චරක් ගත්තද KOH මවුල කොච්චරක් ගත්තද. හරි හදලා බලමු. මම මෙතන හදන්නම්. මේකයි පැත්තකින් තියමු 18.9 නේ තිබ්බේ. 18.9යි කිලෝ ජූල් කියලා තිබ්බේ. හරි. එතකොට H2SO4 කොච්චරක් මවුල තිබ්බද කියලා ගණනය කරන්න 0.2 මවුල ඝන ඩෙසිමීටර් එක ඝන සෙන්ටිමීටර 18. එහෙනම් 500ක කොච්චරද? 1යි 2යි 0.1යි මවුල. එහෙනම් ඔන්න ආරම්භක මවුල හරියාගේ කියන 0.1යි මවුල. 0.1යි මවුල. මෙයාගේ ආරම්භක මවුල තියෙනවා 0.1යි මවුල. ඊපස්සේ KOH වල හොයාගන්නකො 0.3යි නම් 18 කීයකද 250කනේ 1යි 4යි බෙදන්නකො 0.030ට 7යි 2.20ට 5යි 0.007යි 5යි මවුල. හරි. ඊට පස්සේ ඔන්න දෙන්නගෙම හොයාගත්තා මොකද්ද 0.007යි 5යි මවුල. මේ මොකද්ද අපි හොයාගෙන තියෙන්නේ? ආරම්භක මවුල. හරි. දෙන්නගෙම ආරම්භක මවුල ප්‍රමාණය හොයාගත්තා. මෙයාගේ මෙච්චරක් තිබ්බ මෙයාගේ මෙච්චරක් තිබ්බ. දැන් බලන්න ප්‍රතික්‍රියා කරන විදිහ. ප්‍රතික්‍රියා කරන විදිහ. මෙයාගේ එකකට මෙයාගේ දෙකයි. සල්ෆියුරික් අම්ල අණුවකට තුලිත රසායනික සමීකරණය දැක්වෙන මවුල අනුපාතයෙන් ස්ටොයිකියෝමීටර් කියන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා කළ මවුල හොයාගන්න ඕනේ. මෙයාගේ එකකට මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරනවා. දැන් හරියටම ගැලපෙන්න නෙමෙයි තියෙන්නේ. ගැලපෙනවා නම් මෙයාගේ 0.1කට මෙයාගේ තියෙන්න ඕනේ 0.05. කියන්නේ භාගයේ මෙයාගේ දශම එකකට මෙයාගේ තියෙන්න ඕනේ දශම කීයක්ද 0.2ක්. මොකද මෙයාගේ ගාන වගේ දෙගුණයක් මෙයාගේ තියෙන්න ඕනේ. ඒකට 0.1යි නම් මෙයාගේ 0.2ක් තියෙන්න ඕනේ. නමුත් ඒ ගාන නැහැනේ. එහෙනම් සීමාකාරී සාධකය වෙන්නේ මෙන්න මෙයා තමයි සීමාකාරී සාධකය වෙන්නේ. එතකොට මෙයාට ගැලපෙන ප්‍රමාණය මෙතන නැහැ.
0.1යි නේ. ඒ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ. මෙයාට මෙයත් එක්ක 100% ප්‍රතික්‍රියා කරනවා. මෙයාගේ 0.2යි මොන තියෙන්න ඕන. එච්චර නැහැනේ. තියෙන්නේ කීයද 0.075යිනේ. එහෙනම් මේක 100%ක් මෙයත් එක්ක මේක ඉතුරු වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි. අපි බලන්න මෙයා තමයි සීමාකාරී සාධකය. හරි. එතකොට මෙයාගේ එහෙනම් සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරනවා ඇති. 0.075යි මවුලෙන් ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙයාගේ කොච්චර ප්‍රතික්‍රියා කරනවද? ඒකෙන් භාගෙ නේද? අයි දෙකට එකනේ. එකෙන් භාගෙ වෙන්න ඕනේ. එහෙනම් කීයද? 700 දෙකෙන් මිදුනම 375නේ 0.00375 මවුල. හරි එතකොට මෙයාගේ මෙච්චර මේ තමයි මොකද්ද? ප්‍රතික්‍රියා කළ මවුල. එතකොට මෙයාගේ ඉතුරු නැහැ. මෙයා තමයි සීමාකාරී. එයා තමයි සීමාකාරී සාධකය. එයාගේ ඉතුරු නැහැ. එහෙනම් මෙයාගේ ඉතුරු කියනවා මට ඕන ඉතුරු ගන්න 10න් 375 අඩු කරපුවම කීයද 635යි 0.625යි මවුල 0.625යි මවුල. හරි එතකොට මේ තමයි ඉතිරි මවුල. අපිට ඉතිරි මවුල ගාන ඇහුවොත් ඔයා ලියන්න ඉතිරි මවුල ගන්න. නැත්නම් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියා කළ මවුල ප්‍රමාණය කියන එක තමයි මේ ගානේ ඉස්සරහට යන්න. මේ ගානේ ඉස්සරහට යන්න. හරි. දැන් අපි එහෙනම් ඉස්සරහට යනවා. බලන්න අපි කොහොමද අපි හොයන්නේ ප්‍රතික්‍රියා තාපයනේ. ප්‍රතික්‍රියා තාපය හොයන්නේ කොහොමද? ප්‍රතික්‍රියා තාපය හොයන්න අපි පාවිච්චි කරමු කාවද? H2SO4. ප්‍රතික්‍රියා තාපය හොයන්න අපි පාවිච්චි කරමු කාවද? H2SO4. කොහොමද H2SO4 හොයලා ප්‍රතික්‍රියා තාපය හොයන්නේ? H2SO4 වලින් ප්‍රතික්‍රියා තාපය හොයන්නේ කියලා බලමු. එහෙනම් මතකනේ ප්‍රතික්‍රියා තාපය සමානයි තාප විපර්යාසය බෙදීම 8.9 තාප විපර්යාසය බෙදීම ප්‍රතික්‍රියා කළ මවුල. මේ තියෙන්නේ මෙයාගේ 0.037 වැඩි කිරීම ස්ටොයිකියෝමෙට්‍රිකාගේ එකයි. ඒ කියන්නේ මෙහෙමයි. මෙයාගේ මෙච්චරක් ප්‍රතික්‍රියා කරනකොට අච්චර තාපයක් පිට වෙනවා. එහෙනම් එයාගේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරද්දී කොච්චර තාපයක් පිට වුණාද කියන එක තමයි ඔය තියෙන්නේ. හරි. මේකේ වාසුළු කරලා උත්තරේ ගන්න ඔයාලට ප්‍රතික්‍රියා තාපය. හරි. ප්‍රතික්‍රියා තාපය අපි තව කෙනකින් හොයලා බලමු. මෙයාගෙන් හෙව්වත් මේ ප්‍රතික්‍රියාවෙන් හෙව්වත් මේ ප්‍රතික්‍රියාවෙන් හෙව්වත් උත්තර දෙකක් එන්න බෑ. එකම උත්තරේ එන්න ඕන. කැලලකින් හදලා බලන්න මේක 18.9 බෙදන්න කීයද? 0.075න්. වැඩි කරන්න කීයද? දෙකෙන්. මෙයාගෙන් හෙව්වා අරගෙන් හෙව්වා එකම උත්තරේ එකම විදිහට එන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න මෙතන එනවා. මෙයාගේ ප්‍රතික්‍රියාව හෙව්වා මේ උත්තරේ මෙයාගේ ප්‍රතික්‍රියාව මේ උත්තරේ. ඔයා කැලලකින් හදලා බලන්න මේ දෙක අනිවාර්යෙන් සමානයි. හරි. ඔන්න ඔය විදිහට තමයි ප්‍රතික්‍රියා තාපය කියන කොටසේ ගණනය කිරීම ටික යන්නේ. ප්‍රතික්‍රියා තාපය හොයන්න ওই විදිහට. හරි. එතකොට මේ ගණන් මේ හදපු ගණන් ටික හොඳට මැති විතර සමහර ගණන් වල ඉතුරු වෙනවා මවුල. ඒක කරන්න දෙයක් නැහැ. ඉතුරු වෙන ටික එහෙම තියෙනවා. මොකද අනිත් කෙනා ඉවර වුණාම ප්‍රතික්‍රියා කරන්න දෙයක් නැහැනේ. කෙනෙක් ඉවර වෙනවා නම් ප්‍රතික්‍රියා කරන්න දෙයක් නැහැ. හරියටම බැලන්ස් වෙන්න තියෙනවනේ. දැන් මෙයාගේ දෙකකට මෙයාගේ එකයිනේ. එහෙනම් මෙයාගේ එක මවුලයක් මෙයාගේ දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න තියෙනවා නම් ප්‍රශ්න නැහැ. ඒතකොට 100ට 100 ඉවර වෙනවා. ඒ අනුපාතයෙන් තියෙනවට. නමුත් එහෙම නැති වුණාම සමහර අය ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ඒවා හැම තියෙනවා. ඒතර ප්‍රතික්‍රියාව වැදෙන්නේ නවතිනවා. ඒතර අපිට වැදගත් වෙන්නේ ප්‍රතික්‍රියා කළ මවුල ප්‍රමාණය කියන එක. ආරම්භක මවුල වෙනයි, ප්‍රතික්‍රියා කළ මවුල වෙනයි, ඉතිරි මවුල සංඛ්‍යාව වෙනයි. ඉතිරි මවුල නැත්තම් ඒ කියන්නේ හරියටම අනුපාතයට තිබිලා තියෙනවා. ඉතිරි මවුල නැහැ කියන්නේ හරියටම මේ 1:2 අනුපාතයට තිබිලා තියෙනවා කියන එක. හරි. ඊට පස්සේ මෙතනින් එහාට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ දැන් අපි කතා කරා තාප විපර්යාසය කියන්නේ මොකද්ද? මේ බලන්න කතා කරපු ටික. තාප විපර්යාසය ගණනය කිරීම කරන විදිය. තාප විපර්යාසය ගණනය කිරීම කරන විදිය. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? ප්‍රතික්‍රියා තාපය හොයන විදිය. ප්‍රතික්‍රියා තාපය හොයන විදිය. ඊට පස්සේ මම පොඩි අදහසක් කියලා දෙන්නම්. එන්තැල්පිය. මොකද්ද මේ එන්තැල්පිය කියලා කියන්නේ කියලා. හරි. මෙහෙමයි. මේක ඔයාලගේ සිලබස් එකට අදාළ නැති කොට සමුද ඔයාලා සිලබස් එකේ මේ එන්තැල්පි එන්තැල්පි ආශ්‍රිත ගණනය කිරීම නැහැ. දැන් අපි ගත්තාම කෙමිස්ට්‍රි ගත්තාම කෙමිස්ට්‍රි වල තියෙනවා දහන එන්තැල්පිය කියයි. ඊට පස්සේ ඒකේ තව තියෙනවා උත්පාදන එන්තැල්පි, දහන එන්තැල්පි, බන්ධන විඝටන එන්තැල්පි. ඒ වගේ එක එක වචන සෙට් එකක් එනවා. නමුත් ඒ ටික තියෙන්නේ කෙමිස්ට්‍රි වල. විවිධ එන්තැල්පි කතා කරන්න හරි. මම සරලව කියලා දෙනවා මොකද්ද මේ එන්තැල්පි කියන වචනේ. එන්තැල්පි කියන්නේ අලුත් දෙයක්. ඒ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ප්‍රතික්‍රියා තාපයම තමයි. හැබැයි මේ ප්‍රතික්‍රියා තාපය අපි ගණනය කරන්නේ මොන තත්ත්වයකටද? නියත පීඩන තත්ත්වයකටද?
එන්තැල්පිය කියන වචනේ තේරුම ප්‍රතික්‍රියාතාපයම තමයි. ප්‍රතික්‍රියාතාපයම තමයි. ප්‍රතික්‍රියාතාපය හැබැයි ගණනය කරන්නේ මොන තත්ත්වයකටද? නියත පීඩන තත්ත්වයකටද. ඒතර කොහොමද අපි කියන්නේ? නියත පීඩන තත්ත්වයකටදී කිසියම් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපය එන්තැල්පිය ලෙස හඳුන්වයි. සරලයිනේ. නියත පීඩන තත්ත්වයකටදී කිසියම් ප්‍රතික්‍රියාවක නියත පීඩන තත්ත්වයකට. ඒ පීඩනය හැමතිස්සෙම මොනවා වෙන්න ඕනද? නියත වෙන්න ඕන. හරි මම මෙහෙම කියලා දෙන්නම් ඔයාලට. මේ බලා ගන්නකො. දැන් හිතන්න මෙන්න මේ වගේ